නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් කවරතරමේ අභියෝග වලට මුහුණ දෙන්න වුණත් මෛත්‍රී සිතෙන් බැහැර වෙන්නේ නැතුව මහ පොළවසේ මෙත් සිත බහුල කරගෙන වාසය කරන්න තියෙනවා නම් මේ මොනතරම් උතුම් කාරණාවක්ද යන වග අපට පහදා ගන්නට අවස්ථාව ලැබුණා. පසුගිය වැඩසටහන් ගණනාවක් ඔස්සේම අපේ පින්වත් ස්වාමින් වහන්සේ මෛත්‍රී සිත ගැන අපට කරුණ කියලා දුන්නා. ඉතින් අදත් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදෙන් දහම් කැඩපත සදහම් පිළිසඳර ඔස්සේ උතුම් දහම් කාරණා විමසලා දැනගන්න අපට අවස්ථාව ලැබෙනවා. අපට අනුකම්පාවෙන් ගරුතර මහා සංඝරුවන වැඩමවන්නට යෙදුණා. වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පළමු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ සමගම අපි අද දවසේ සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්නම්. කැනඩාවේ කැල්ගරි නගරයේ පදිංචි පින්වත් සුසිලා ජයවර්ධන මහත්මිය, ඒ වගේම රංජිත් ජයවර්ධන මහත්මයා ඇතුළු පවුලේ පිනැති හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වතුන් අපි තාම දයාවෙන් සිහිපත් කොටගෙන ඒක රාශී කරගෙන, ඒ වගේම පින්වත් ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල අද දවසෙත් දහම් සාකච්ඡා සිදු කරන්න අවස්ථාව උදා කරගන්නම්. අපි නැවත මහා සංඝරුවන වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ කතා කරමින් සිටී දස්ටියෙන් ව්‍යාපාද නීවරණය ගැන. ඒ වගේම මේ ව්‍යාපාද නීවරණය දුරු කරගන්න අපි මේ සූත්‍ර දේශනා වලින් විවිධ ක්‍රමවේද, එහෙමයි ස්වාමීනි, මෛත්‍රී ටික ආනිසංස, එහෙමයි, ඊළඟට තීසේ ආදීනව අපි විවිධ අයුරින් අපි මේ කතා කළේ කෙනෙකුගේ ජීවිතයක පැත්තකින් මේ නීවරණ හඳුන ගන්න උපකාරයක් කරනවා. අනිත් එක මේ නීවරණ වල ආදීනව සිහි කර කර ඒක දුරු කරන්න උපකාරයක් කරනවා. එහෙමයි. මෛත්‍රී ආනිසංස සිහි කර කර ඒ කුසල බලවත් කරන්න කරන අනුග්‍රහයක්. එහෙයි. විවිධ පැති වලින් අපි මේ කොහේ හරි පොටකින් කෙනෙක් යම් තැනක් අල්ලගෙන ඉද කියලා. කොතනකින් හෝ නීවරණය බැහැර කරන්න. එහෙමයි ස්වාමීනි. ධර්මයේ හැසිරෙන්න. එහෙයි. අඩුගානේ මේ බුද්ධ ශාසනය මේ ලැබුණු ජීවිතේ පොඩි මොහොතකට හරි මේ බුද්ධ ශාසනය පිළිසරණ ලබන්න, රැකවරණ ලබන්න. එහෙමයි ස්වාමීනි. කරන අනුග්‍රහයක් විදිහට ඇත්තටම මේ අනුශාසනාවෙන් කරන්නේ ඒක. එහෙයි. මේ ධර්ම දාන දෙන පිරිස මේ නිරන්තරයෙන් මේ අනුශාසනාව දිදී කරන්නේ මේ බුද්ධ ශාසනයේ හැසිරෙන්න, එයාට අරමුණක් දෙන එක තමයි කරන්නේ. එහෙමයි. ඒක අනුශාසනීය ප්‍රතිහාරයෙන් තමයි කරන්නේ. එහෙයි. බුද්ධ ශාසනයේ අපිට දැන් කෙනෙක් විතර ගොඩක් දේවල් කරන්නේ බණ අහගෙන ඉන්නවා. ඒත් මේ බුද්ධ ශාසනය තුළ සුළු මොහොතකට හරි හැසිරෙන්න අවස්ථාවක් උදා කළා එන. සුළු මොහොතකට හරි. එහෙයි. එතකොට මේ සුළු මොහොතකට හරි ධර්මයේ හැසිරෙන්න තමයි මේ දැන් බලන්න මේ වෙලාවේ තමයි ඒ කෙනාගේ කය වචන සංවර වෙලා තියෙන්නේ. බණ අහන වෙලාවේ. එහෙමයි. සමහරලාට මේ වෙලාවේ ධර්මයේ අහන ශ්‍රද්ධාවක් ඇති වෙනවා, ශ්‍රද්ධාව දිනු වෙනවා. ඒතර මේ වෙලාවේ ලැජ්ජා බය ඇති වෙනවා සමහර විට කෙනෙක්ගේ. එහෙමයි ස්වාමීනි. සිහිය පවතින මේ වෙලාවේ සිහිය වැඩෙනවා. සමහරට මේකත් එක්ක යම් මානසිකාරයක් කෙනෙක් ඇති වෙන ප්‍රඥාව වැඩෙනවා. එහෙමයි. මේ ධර්ම දානයේදී මේ අනිත් අයගේ ජීවිතවල මේ සිදු කරන මේ ආධ්‍යාත්මීය මානසික මේ විනාශකමක් කරනවා. එහෙමයි. විපර්යාසය. එහෙයි ස්වාමීනි. කුසල පාක්ෂික පැත්තට බරව, නිවනට බරව. එහෙමයි. ත්‍රි පින තමන්ට අනුත් පැත්තට අනුග්‍රහ කරනවා සංසාරදී. තමන්ගේ ශ්‍රද්ධාව, සීලය, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව තමන්ගේ හිතේ උපදින්න අර පින තමයි පිටිපස්සෙන් එන්නේ. එහෙමයි ස්වාමීනි. අසලිමත් දෙයක් ඒක. පිටු බලයක් වෙනවා ස්වාමීනි. අනුබලයක් වෙනවා. එහෙමයි ස්වාමීනි. පිටිපස්සෙන් ඇවිල්ලා අනුබල දෙන දෙයක් වෙනවා. එහෙමයි ස්වාමීනි.
ඉතින් අපි ඒ නිසා මේකෙදි කතා කර කර හිටියා මේ කෝසම්බිය කියන සූත්‍රය අපි කතා කළා. එතන මේ කෝසම්බිය සූත්‍රයේදී අපි කතා කළා එතනදී ගෝෂ්ඨාරාමී භික්ෂුන් වහන්සේලා පිරිසක් අතර ආරවුලක් ඇති වෙලා තිබුණා. එතකොට මේ ආරවුල භාග්‍යතුන් වහන්සේට සිහිපත් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලිව දේශනා කළ සංඝයාට නිතර සිහි කළ යුතු කරුණු හයක්. ඒකට කියනවා සාරාණීය කරුණු හය කියලා. එහෙමයි. ඒතර මේ සාරාණීය කරුණු හය තුලින් කරලා දෙන්නේ කොහොමද? ප්‍රියභාවය කෙනෙක් කෙනාට ප්‍රිය කරන. එහෙයි හරි ස්වාමීනි. පුදුමයි. එතකොට කෙනෙක් කෙනා අතර ගෞරවයක් ඇති කරලා දෙනවා. ප්‍රියභාවයේ පිණිස ගෞරවයේ පිණිස එකට සිටීමට අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම එකිනෙක කෙනාට මේ සමගියට අනුග්‍රහ කරනවා. මේ ටික දිනු වෙනකොට වාදාට ගන්නෑ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මොකක්ද? ඒකත් තමයි සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඉන්න තැනත් නැති තැනත් මෛත්‍රී සහගත එයාගේ ජීවිතේ කාය කර්ම ඇති කරන්න පටන් ගන්නවා එයා. එතකොට එකිනෙක කෙනාට ප්‍රිය වෙන්න පටන් ගන්නවා. එහෙමයි. අයි මෛත්‍රී කාය කර්ම කරන කෙනාට අනිත් එක්කෙනා ගැන ඇති වෙන ගෞරවණීය බවක් හිතේ. එහෙමයි ස්වාමීනි. ඒතර එයා ඒ කෙනා මුල් වෙලා කිසිම අවස්ථාවක මොකුත් කියන්න හිතෙන්නේ නැහැ සමහර විට. එහෙයි. ඊළඟට තමයි මෛත්‍රී වචන තියෙනවනම්. එහෙමයි. ඒ කෙනාට මොකුත් කියන්න හිතෙන්නේ නැහැ බොහෝ වෙලාවට. ගෞරවයක් තියෙන එයා ගැන. ආදරයක් තියෙන, සෙනෙහසක් තියෙන. එහෙමයි. එයා මුල් වෙලා විවාදයක් හටගන්න සමහරට හිතින්නේ. ඇති වුණත් ඒක ටක් ගාලා සංසිඳන ගතියක් ඇති. එහෙමයි ස්වාමීනි. ඊළඟ මෛත්‍රී හිතක් තියෙනවා පේනවනම් කෙනෙකුට. ඒකත් ගෞරවයේ පිණිස, සමගිය පිණිස, එකට සිටීම පිණිස වාද විවාද හටගන්නේ. සමහරට ගෙදර හටගන්න කිසි ප්‍රශ්නකදී කොන කෙනෙක් ඉන්න කෝප ගන්න නැතුව ඉන්නවා. ඒතර අනික් කට්ටිය කෙනාගෙන් තියෙන්නේ ගෞරවයක් ඇති වෙන දෙකට ඒ කෙනාට. එහෙමයි ස්වාමීනි. ප්‍රියභාවයක් ඇති වෙන සිනාමුස මුහුණින් ඉන්න සමහර විට. ඒතර ප්‍රියභාවයක් උපදිනවා යාගෙන. එහෙමයි. ඒතර මනුෂ්‍යයන්ටත් ඒක ඇති වෙනවා, දෙවියන්ටත් ඒක ඇති වෙනවා. එහෙයි ස්වාමීනි. ඊළඟට තමයි තියෙන දේවල් බෙදා හදාගෙන හැමතිස්සෙම අනුභව කරන්න පුරුදු වෙනවා ඒක. ඒතර ඒක උදාහරණයක් විදිහට කියවම භික්ෂූන් ගැන කියද්දී නම් කියනවා පාත්‍රයට ලැබෙන දාන පොඩ්ඩ හරි බෙදා හදාගෙන කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර සමසේමි තියෙන සම්පත් බෙදා හදාගෙන අනුභව කරන්න මේ පුරුදු වෙන්න ඕන. සමසේ. එහෙමයි. ඒක ප්‍රියභාවයේ පිණිස ඇති වෙන ගෞරවයේ පිණිස. එහෙයි. එකට සිටීම පිණිස, සමගිය පිණිස ඒක තමයි හේතු වෙන්නේ අනිවාර්යයෙන්ම. ස්වාමීනි දැන් නිවසක වුණත් අනිත් සමාජිකයන් හැම දිනාටම පහසු ඇති වෙන්නේ මේ බඩු බහඬ පිළිවෙලට තියලා අතපොතු ගාලා උයල පියලා ඒවා. එහෙයි ස්වාමීනි. ඒතකොට මේ මෛත්‍රී සාගත කාය කර්ම වලට අයිති වෙන්නේ. එතකොට මෛත්‍රී වචන ඊට පස්සේ සූදුක් විමසලා කතා බහ කරලා පොඩ්ඩක් අර ගෙදර එනත් එක ප්‍රිය සංഭാෂණ යෙදෙන්න ඕනේ චුට්ටක්. එහෙම පොඩි වෙලාවක් අරගෙන පොඩි වෙලාවක් හරි. එහෙමයි ස්වාමීනි. කොහොමද කෑවද බිව්වද අසනීප පසනීපකම් අර ප්‍රශ්නේ කොහොමද මේ ප්‍රශ්නේ කොහොමද කතාවට චුට්ටක් හරි අදලා ගන්න ඕනේ. එහෙමයි. ඒත් ප්‍රියභාවයට පිණිස හේතු වෙනවා ඒක. ඊට පස්සේ මොන ප්‍රශ්නයක් ආවත් එයා මෛත්‍රී හිතින් ඉන්න හිතක් හදා ගන්නවා අනිත් එක තමයි. සිනාමුසු මොහොනින් ඉන්න. එහෙමයි. ඊළඟට තමයි අර පොඩි දේ බෙදා හදාගෙන පරිභෝග කරන ස්වභාවය. ඊළඟට තමයි අර දෘෂ්ටි වලට බැඳිච්ච නැති සමාධියට හේතු වෙන සීල සම්පත්තියක් තියෙනවා යාට. ඒ සීල සම්පත්තිය තමයි අඩදබර හටගන්නේ නැත්තේ. එහෙමයි ස්වාමීනි. නැත්නම් අඩදබර හට ගන්නවා. සමහර සීලේ නාමයෙන් යම් දේවල් ක්‍රියාත්මක කරන්න ගියාට පස්සේ. ඊළඟට තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන අදහස, අකුසල් දුරු කරනවා කියන අදහස. එහෙමයි. මේවට කියනවා සාරාණීය කරුණාවයි කියලා. ඉතින් මේ කරුණාව අතර අග්‍රම කරුණක් තමයි කියනවා මේ ආර්ය වූ නිවන පිණිස පවතින මේ යම් ආකල්ප සම්පත්තියක් තියෙනවා නම් අන්නේ ආකල්ප සම්පත්තිය අර සියල්ල අතර අග්‍ර දෙයක් කියලා. එහෙමයි ස්වාමීනි. ඒ සියල්ලම අතර අග්‍රයි කියනවා. අර ආකල්ප සම්පත්තිය. එහෙමයි. එතකොට මේ බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණි ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදියටත් මේ නුවණින් කල්පනා කරනවා කියනවා. මේ එතනදි විස්තර කරලා භාග්‍යතුන් වහන්සේ පින්වත් මහණනි ඔය කරුණ අතර අග්‍රම කරුණ තමයි කියනවා කුමද්ද අර ආර්ය වූ නිවන පිණිස පවතින මේ මනාකොට දුක්ෂය කිරීම පිණිස පවතින යම් ආකල්පයක් තියෙනවා නම් අන්නේ ආකල්පය තමයි කියනවා ඒ අතරින් අග්‍රම කරුණ බවට පත් වෙනවා. සමගිය උදෙසා බලපවත්වනවා. එහෙමයි. කියන මෛත්‍රී සහගත කාය කර්ම වෙන්නෙත් ඒක නිසා. එහෙමයි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙනව නම් අඩදබර හට ගන්න දෙන්නේ නැහැනේ.
හැමතිස්සෙම සමගියෙන් ඉන්නනේ මහන්සි ගන්න. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකට මෛත්‍රී වචන, මෛත්‍රී සිත. ඒතකොට අඩදබර හට ගන්නව නම් බෙදා හදාගෙන කන්නේකොට ඒක බෙදා හදාගෙන කන එක ඔක්කොම උපදින පටන් ගන්නවා මේ ආකල්ප සම්පත්තියත් එක්ක. එහෙමයි. ඒතර ඒකට ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි මේ ඔය දැන් ඔය කැනිමඩල කියලා එකක් තියෙනවා. සමහර පරණ දැන් වහලවල වලක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. සීළු පරාල එකතු කරලා මේක ඇණයක් තියෙනවා. ඒ ඇණයට තමයි සෙට් වෙන්නේ එතකොට. එහෙයි. එතකොට මොකද වෙන්නේ? අර කැනිමඩල නිසා තමයි පරාල ටික නිරුපද්‍රිතව තියෙන්නේ. ඔය ඇම්බැක් දේවාල හිමු තියෙනවා කියලා ඒ කාලේ ප්‍රසිද්ධ ඉච්චරනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මැද කැනිමඩලට සීළු පරාල සෙට් වෙලා තියෙන්නේ. කැනිමඩල නැත්තම් පරාල ටික බිමට වැටෙනවා. පරාල පවතින විදිහ විදියක් නැහැ. එහෙමයි. ඒ වගේ තමයි කියන බුදුරජාණන් දේශනා කරන ඔය සියලුම කරුණු එකට එකතු කරලා තියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. අකුසල් දුරු කරගන්න ඕන. කුසල් වඩන්න ඕන කියන උදාහර අදහසත් එක්කයි කියනවා. එහෙමයි. ඒ වගේ අදහසක් තුල කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ඒකේතර දියුණුවක්මයි තියෙන්නේ. අඩදබර හටගත්තත් ඉක්මනට මිත්‍ර බවට එනවා. එහෙමයි. වෛර කලකෝලාහල හටගත්තත් ඉක්මනට මිත්‍ර බවට එනවා. එහෙමයි. ඒ මිත්‍ර බවට ගේන්නේ අර කුසල සම්පත්තියෙන් කියන්නේ. මොකද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන අදහසින් කියන්නේ. එහෙමයි. ස්වාමීනි එතකොට පිරිසක් අතර යම් උතුම් සමගියක් තියෙනවා නම් සම්බුද්ධ ශාසනය තමයි එය අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමීනි. අනිවාර්ය සමගිය ඇති වෙනවා නම් ඇති වෙන පුළුවන් එකම තැන සම්බුද්ධ ශාසනය. එහෙමයි ස්වාමීනි. ඇයි මේ දුක් දුරු කරන්න ඕන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන, අකුසල් දුරු කරගන්න ඕන කියලා උදාර අරමුණක් තියෙන එතනනේ. එහෙමයි ස්වාමීනි. පව් කරන්න හොඳ නැහැ කියලා අදහසක් තියෙන එතනනේ. එහෙයි. වෙන කිසිතැනක ඒකට නැහැ නේ අදහසක්. එහෙමයි. පින්වත් මහන්නේ ඔන්න මේ විස්තර කරනවා ඊළඟට භාග්‍යතුන් වහන්සේ පින්වත් මහණෙනි මේ සාරාණීය කරුණු හය අතර අග්‍ර වූ හැමදේටම ඉහළින් පවතින එකට ගලපන දෙයක් තියෙනවා කියන ඒ තමයි ආර්ය වූ නිවන පිණිස පවතින මනාකොට දුක් අවසන් කිරීම පිණිස පවතින යම් ආකල්පයක් ඇද්දයි කියන. පින්වත් මහන්නේ ආර්ය වූ මේ නිවන පිණිස පවතින ඒ වගේම යම් ආකල්පයක් ඇද්ද ඒක මනාකොට දුක්ෂය කිරීම කරා ගෙනියන්නේ කොහොමද කියලා අහනවා. දැන් උනේ ඒ උතුම් අරමුණ කෙලෙස් දුරු කිරීම පිණිස ගෙනියන්නේ කොහොමද? ඉතින් පින්වත් මහන්නේ භික්ෂුව ආරණ්‍යයකට යනවා කියනවා. එහෙම නැත්නම් රුක් සේවනකට යනවා කියනවා. ගිහිල්ලා මෙහෙම මේ විදිහට විමසනවා කියනවා. මොකද දැන් අර දුක අවබෝධ කරගන්න ඕන කියලා අදහසක් කෙනෙකුට තියෙනවා නම් එයා බයම දේ තමයි අකුසලේ. එහෙමයි ස්වාමීනි. බයම දේ තමයි අකුසලේ. ආසම දේ තමයි කුසලේ. අනිවාර්යයෙන් එන්නම ඕන. එහෙයි. අනිවාර්යෙන් එන්නම ඕන. මොකද ඒක ඇවිල්ලා නැහැ කියලා කියන්නේ ආකල්ප සම්පත්තිය ඇති වෙලා නැහැ කියන එකයි. එහෙමයි. ඒක ඇති වෙලා නැහැ කියලා කියන්නේ ආකල්ප සම්පත්තිය හරියට පිළිහිටලා නැහැ. කියනවා මේ දැන් එහෙම ආකල්ප සම්පත්තිය බලවත් කෙනා ඊට මොකද්ද කරන්නේ? මෛත්‍රී සාගත කාය කර්ම පිළිහිටලා තියෙන්නේ. ඒක මෛත්‍රී පිළිහිටලා දෙනවා යාගේ. තරහට හිත යන්නේ නැහැ ඒක. එහෙමයි. ඊළඟට මෛත්‍රී වචන වලට පිළිහිටලා තියෙනවා. මෛත්‍රී සිතක් තියෙනවා. පොඩි දෙයක් හම්බුනත් එතකොට මසුරු නැහැ බෙදා හදා ගන්නවා ඒක. එතකොට දැන් සීල සම්පත්තියක පිළිහිටලා තියෙනවා. ඒතර මේවත් එක දෙනකොට දැන් එකිනාගේ හිතේ යම් විරාගී බවක් උපදින්න ඕන. එහෙමයි. දැන් අර ආකල්ප සම්පත්තිය පිළිහිටපු කෙනා අර ටිකක් දිනු වෙලා තියෙන අනිවාර්යයෙන්. එහෙයි ස්වාමීනි. ඒතර මොකද වෙන්නේ? එහිම කෙනා අරණ්‍යයකට ගිහිල්ලා රුක් සේවනකට ගිහිල්ලා නිදහස් තැනකට ගිහිල්ලා මෙහෙම කල්පනා කරනවා කියන මොකද්ද? මට යථාර්ථය දැනගන්න බැරි විදියට දැක ගන්න බැරි විදියට මගේ හිතේ කෙලෙස් ඇවිස්සෙනවද කියලා හිත දිහා බලනවා කියනවා. එහෙමයි. එයින් මගේ හිත මැඩගෙන තියෙනවද කියලා තමන්ගේ හිත දිහා බලනවා කියනවා. ඒක මගේ හිතේ නැති වෙලා නැත්නම් ඒව මොනවද මගේ හිතේ නැති වෙලා නැත්තේ කියලා හිත චෙක් කරනවා කියනවා. එහෙමයි. බලද්දි පින්වත් මහන්නේ එතකොට අර භික්ෂුව තුල කාමරාගේ ඇවිස්සලා ඒකින් හිත යට කරලා තියෙනව නම් ඒ වගේම පින්වත් මහන් භික්ෂුව තුල තරහ ඇවිස්සලා ඒක හිත යට කරලා තියෙන්නේ. ඒ වගේම පින්වත් මහන් භික්ෂුව තුල නිදිමත අලසක් බව ඇවිස්සලා ඒකට හිත යට වෙලා නම් තියෙනව නම් ඒ වගේම හිතේ විසිරීමත් පහුතැවීමත් ඇවිස්සලා ඒකට යට වෙලා තියෙනව නම් ඒ වගේම සැකේ ඇවිස්සලා සිත යට වෙලා තියෙනව නම් එයා බලනවා කියනවා මේ ලෝකේ එක එක දේවල් ගැන හිත හිතා ඉන්නවනම් එහෙම නැත්නම් පරලෝක දේවල් ගැන හිත හිතා ඉන්නවනම් ඒවයින් හිත යට වෙලා නම් එතකොට පින්වත් මහන්නේ එතකොට තමයි රණ්ඩු ඇති කරගන්නේ කියනවා. එහෙමයි.
එහෙනම් මේ රණ්ඩු කියනීම ඇති වෙන්නේ අඩදබර ඇති වෙන්නේ වාද විවාද ඇති වෙන්නේ කුමක් එක්කද? කාමරාගෙන්, ව්‍යාපාදෙන්, තීන මිද්දෙන්, උද්ධච්ච කුක්කුච්චෙන්, විචිකිච්ඡාවෙන්. ඒ විතරක් නෙමෙයි. මෙලෝ තියෙන දේවල් මේ එක එක දේවල් ගැන හිත හිතා ඉන්නවා කියන. පරලෝක තිබිච්ච එක එක දේවල් ගැන හිත හිතා ඉන්නවා කියන. එහෙමයි ස්වාමීනි. ඒව බලපානවා කියන රණ්ඩු දබර හට ගන්න. එහෙයි. ගොඩක් එහෙම තියෙනවනේ. දැන් ඔන්න අපි දැන් ඔන්න මේ බුද්ධ ශාසනයට ඔන්න ආවා මේ අපි දැන් ඔන්න මහා වංශي වැරදි කියලා. මෙලෝ දේවල් අරගෙන අර්බුද හදා ගන්න. එහෙමයි ස්වාමීනි. ඊළඟට ලංකාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා. අර්බුදයක් හදා ගන්න ඔය. ඊට පස්සේ එයාගේ මූලික ඉලක්කය දැන් මේ මොකද්ද මේක හරි කිය තමන්ගේ මතේ හරි කියද ඉස්මතු කරන් තමයි එයා දඟලන්නේ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. දහමක් ඒතර මොකක් නැහැ එයා. ගුණේ වඩන එක ඒව නැහැ. එහෙමයි. එයාට දැන් ඒකට වෙන මොකද්ද හිතේ තියෙන්නේ ඒකට. අරුබුදයක් ඒකට ඇවිල්ලා. දැන් තේරෙනවා මේ වගේ අදහස් අරගෙන මේ සමාජගත කර මේ කටයුතු කරන්නේ කවුද? මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා අදහසක් නැති නිසා එහෙම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ කවදාවත් මේ සසරක් ගැන පුංචි හරි බයක් තියෙන කෙනෙක් ඔයගේ දේවල් සමාජගත කරන්නේ නැහැ ඇත්තට. මොකද සමාජගත කිරීම තුළ අනිත් අයගේ මේ කුසල මේ හිත කුසලයට ගන්න කෙනෙක් නැති වෙලා යන්නේ. ඒතර ඔය වගේ ප්‍රියාස සමාජගත කරනකොට අනිත් අයට විශාල හානියක් නේ. එහෙමයි. විශාල හානියක් තියෙනවා. ඒතර මේ විශාල හානිය ගොඩාක් අයහපත පිටත පවතිනවා ඒකට. ඒතර ඒක වෙන්නේ කුමක් නිසාද? එතන මේ වගේ දේවල් වලින් හිත යටවීම නිසා දබර කරගන්නවා කියන වාද කරගන්නවා එක එක්කෙනාට වචන නැමැති ආයුධ වලින් එන ගන්නවා කියන ඒවයි හිත යටවිච් හිතක් ඇතු වෙනවා කියලා. එහෙමයි. දැන් මෙයා මේ දේවල් ගැන තමයි තමන් හිත දිහා බලනවා කියලා කියන්නේ. මේව තියෙනවද? අරුබුද හට ගන්න දේවල් තමන් හිතේ තියෙනවද? එහෙමයි සර්. දැන් බලන්න රාකල්ප සම්පත්තිය පුරුදු කරපගෙන අනිවාර්යෙන් අතින් එන්න ඕන. මෛත්‍රී සහගත කාය කර්ම වලට වචී කර්ම වලට එන්න ඕන. දැන් එහෙම කාලයක් පුරුදු වෙච්ච කෙනා බලනකොට යම් වෙලාවක මේ විදිහට දැනගන්නව නම් යථාර්ථය දැනගන්න බැරි විදිහට දැක ගන්න බැරි විදිහට මගේ හිතේ කෙලෙස් ඇවිස්සෙනවා නම් ඉඹදු නැති වෙලා නැති කෙලෙස් මගේ හිතේ තියෙනවද? එහෙමයි. ඒ වගේම ආර්ය සත්‍ය අවබෝධය පිණිස මගේ හිත හොඳ පිළිහිట్లా තියෙනවද කියලා බලනවා කියනවා. ඒතකොට එයා දැනගන්නවා කියනවා මගේ හිතේ එහෙම ආර්ය සත්‍ය දැනගන්න බැරි විදිහට දැක ගන්න බැරි විදිහට මගේ හිතේම ඇවිස්සීමක් නැහැ. එහෙයි ස්වාමීනි. කාලයක් මේ අරමුණේ ඉන්න කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න ඕන දෙයක් මේ කියන්නේ. ඒ වගේම ආර්ය සත්‍ය අවබෝධ කරගන්න මගේ හිත හොඳට පිළිහිట్లా තියෙනවා කියලා දන්නවනම් පින්වත් මහණෙනි ආර්ය වූ ලෝකෝත්තර වූ පෘථග්ජනයන්ට සමාන වූ පළවෙනි ඥානය ඇති කරගත්තා කියලා කියන බුද්ධ ශාසනය වුම උත්. එහෙමයි ස්වාමීනි. එහෙනම් බුද්ධ ශාසනය තුල ඇතිවෙන පෘථග්ජනයන්ට සාධාරණ වූ පළවෙනි ඥානෙ මේක. මොකද්ද පළවෙනි ඥානෙ? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන අදහස හොඳට පිළිහිట్లా තියෙනවා කියලා දැන ගැනීම. එහෙමයි ස්වාමීනි. දැන ගැනීම. එහෙම අදහස් තමන්ගේ හිතේ තියෙනවද කියලා දැන ගැනීම. එහෙයි. විමසද්දී අදහස හොඳට පළපදියම් වෙලා තියෙනවා කියලා කියන්නේ ඒක පෘථග්ජනයන්ට ඇති නොවන එකක් ඒක. එහෙමයි. ඒක පෘථග්ජන භාව ඉක්මවා ගියපු ඥානයක් ඒක. එහෙමයි ස්වාමීනි. පෘථග්ජන භාව ඉක්මවා ගියපු ඥානයක් ඒක. ඒකෙන් අදහස් වෙන කවුරුද? පෘථග්ජනයාට දුක නම් වූ සත්‍යයක් අවබෝධ කරගන්න අදහසක් නැත. එහෙමයි. දුකේ හට ගැනීමක් අවබෝධ කරගන්න අදහසක් නැත. නැතිවීමක් ගැන මාර්ගයක් ගැන අවබෝධ කරන අදහසක් නැත. ඒ වගේ අදහස් එන්නේ පෘථග්ජන කෙනා. එහෙමයි ස්වාමීනි. එහෙනම් පෘථග්ජන භාවය ඉක්මවා ගියපු සුන්දර තැනක් තමයි මේ ආර්ය භූමිය කියලා කියන්නේ. එහෙනම් පෘථග්ජන භාවය ඉක්මව යන්නේ කොහොමද? එයාගේ හිත දිහා බලන්න ඕන. මොකද පළවෙනි එක මේ පෘථග්ජන භාවය ඉක්මව යන පළවෙනි ඥාණය තමයි චතුරාර්ය සත්‍ය දැනගන්න බැරි විදියට දැක ගන්න බැරි විදියට තමන්ගේ හිත ඇවිස්සෙන්නේ නෑ කියලා තේරුම් ගැනීම. එහෙමයි. ඊළඟ කාරණේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය තමන්ගේ හිත හොඳට පිහිටලා තියෙනවා කියන කාරණේ. තේරුම් ගැනීමක් යද්ද අන්න පෘථග්ජන භූමිය ඉක්මවා ගිහිල්ලා. එහෙමයි ස්වාමීනි. ඒක විශේෂ ඥානයක් ඒක. මේ ඥානෙට පත් වෙන්න කෙනෙක් එතකොට කාලය චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන කියන අදහස් තුල කාලයක් ඉන්න ඕනේ. එහෙයි. එක පාට ඇති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතරි අදහස් තුල ඉන්න කෙනා මෛත්‍රී සහගත කාය කර්ම නිමාරයෙන් කරනවා, වචී කර්ම, මනෝ කර්ම බෙදා හදාගෙන ඉතින් ඒ දේවල් අනුභව කරන ස්වභාවය, සීල සම්පත්තිය තියෙනවා යාගේ. එහෙමයි.
ඊළඟට කියන පින්වත් මහණනි ආර්ය ශ්‍රාවකේ මේ විදියටත් නුවණින් විමසනවා කියනවා. මොකද්ද? මම මේ ආකල්ප පුරුදු කරනකොට යලි යලි පුහුණු කරනකොට බහුල වශයෙන් පුහුණු කරනකොට ඇත්තට මන් තුළ සංසිඳීමක් ඇති වෙනවාද? ඇත්තට මන් තුළ නිවීමක් තියෙනවද කියලා බලනවා කියනවා. එහෙමයි. එතකොට ඔබ මෙහෙම දැනගන්නවා කියන මම මේ ආකල්ප පුරුදු කරනකොට යලි යලි පුරුදු කරනකොට බහුල වශයෙන් පුරුදු කරනකොට මන් තුළ සංසිඳීමක් ඇති වෙනවනේ දැනගන්නවා කියනවා. එහෙමයි ස්වාමීන්. මන් තුළ නිවීමක් ඇති වෙනවා කියලා දැනගන්නවා කියනවා. මේක තමයි කියන පුතඥයන්ට සාධාරණ වූ ආර්ය වූ ලෝකෝත්තර දෙවන ඥානය. ඉගෙන හැමතිස්සෙම ආකල්ප සම්පත්තිය තුළ ඉන්නකොට ඇති වෙන ගුණ ධර්මයක් ගැන මේ කතා කරන්නේ. නිකන් කන්නේ. එහෙමයි. නිකන් සංසිඳින් තියෙන කට්ටිය මේ ලෝකෙ ඇති. ඒ ගැන මේ කතා කරන්නේ. අර උදාාර ආකල්ප සම්පත්තියේ පිහිටලා හිටපු කෙනාගේ ජීවිතය තුළ මෙහෙම සංසිඳීමක් ඇති වෙලා නම් ඒක ඒ දැන ගැනීම ඒක ඥානයක්. එතකොට ඒක එහෙමයි ස්වාමී. ඒක ඥානෙ කුමක්ද? ඒක පුතඥයන්ට සාධාරණ නෝ ඥානයක් ඒක. ඒ පුතඥ භූමිය සිඳලා බිඳලා යන පටන් ගන්න තැන මෙතන තමයි. එහෙමයි ස්වාමී. කොතෙන්ද යන්න ඕනේ නං එන චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන අදහස පළපදියන් එන්න ඕනේ ඇතුලේ. ඉතින් තමයි පුතඥ භූමිය ඉක්මවා යන්නේ. එහෙමයි. ඉතින්මයි තෙරුවන් සරණේ මනාවකට පිහිටන්නේ ඇත්තට. එහෙමයි ස්වාමී. වෙන ක්‍රමයකට පිහිටන්නේ. එහෙයි. ඉතින් බලන්න හිතගෙන යාට කොච්චර හොඳ ප්‍රතිවීක්ෂාවක් තියෙනවද? එහෙමයි. පින්වත් මහණනි, මේ වගේම ආර්ය ශ්‍රාවකේ මේ විදිහට නුවණින් විමසනවා. යම්මාකාර වූ ආකල්පයකින් මම යුක්ත වෙලා ඉන්නවද? එමදු ආකල්පයකින් යුක්ත අය මේ ශාසනයෙන් බාහිර මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතරත් තියෙනවද කියලා විමසිල්ලෙන් බලනවා කියන නුවණ යොදලා. එහෙමයි. යොදලා බලද්දි දැනගන්නවා කියනවා දුක අවබෝධ කරගන්න අදහසක් තියෙන අය මේ ශාසනයෙන් බැහැර නම් කොහේවත් නැහැ. දුක හටගන්න හේතුවක් ගැන කතා කරන ශාසනයකුත් නැහැ. ඒ හේතුව ගැන තේරුම් ගන්න ඕන කියලා අදහසක් තියෙන අයත් නැහැ මේ ලෝකේ. එහෙමයි ස්වාමීනි. දුකේ නැතිවීම මාර්ගය පිළිබඳ අවබෝධයක් තියෙන ඒ ආකල්ප සම්පatti පුරුදු කරන වෙන කිසිම ශ්‍රමණේ බ්‍රාහ්මණේ කිසිම ශාසනයක් තුළ කිසිම ආගමික මත අදහසක් තුළ නෑ කියලා දැනගන්නවා කියනවා. ඒ දැන ගැනීමම එයාගේ ජීවිතේ වෙන ආගමකට කිසි කෙනෙකුට හරවන්න බෑ. එහෙමයි ස්වාමීනි. බැසගත්තු කෙනෙක් කිය. එහෙයි. එන වෙන ආගමකට එන හැරෙන්නේ නැති හිතක් හදාගන්න මෙන්න මේ ක්‍රමයට. එහෙයි ස්වාමීනි. කිසි දවසක එයාගේ එතකොට ජීවිතේ නිසාවත් වෙන ආගමකට යන්නේ නැහැ. ජීවිතේ පරදොට තියලා එයාගේ ආගම රකින්න. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. ඒක මේ පුතඥ භූමිය ඉක්මවා ගිය ඥානයක් ඒක. රන්නේ අපි දැන් මේ කරුණාව ගැන මෛත්‍රිය ගැන කතා කරන්න ඕන. නමුත් ඊට එහා ඉක්මවා ගිය දෙයක් තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ආකල්ප සම්පatti. ඌ දැන් මේ ওই රහත්යයි කියා ගන්න සමහර අය පවා මම දැකලා තියෙනවා පාද්ලි උන්වහන්සේලාත් එක්ක එකතු වෙලා මේ හැම ආගමක එකයි කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. මෙච්චර ගම්බීර කෙලෙස් දුරු කරවන මේ කල්ප ගානකට දුර්ලභව පාලන තථාගත බුදුරජාණන් වහන්සේ පාලන මේ ධර්මයටනේ ගරහන්නේ. එහෙමයි මේ ස්වාමීනි. ශාසනයකටනේ ගරහන්නේ. එහෙයි. මේ තෙරුවන්ට ගරහා මොනවද කරන්නේ කියලා හිතා ගන්න බෑ. එහෙමයි. ඒතර මේ ඥාන නෑ ඒගොල්ලන්ට. මේ ඥාන නෑ ඒගොල්ලන්ට. ඉතින් අර විනාගමකුයි මේ බුද්ධ ශාසනය වෙනස පැහැදිලිවම හඳුනගෙන නෑ අය. දුක නම් වූ ආර්ය සත්‍යයක් අවබෝධ කරගන්න දුකේ හට ගැනීමක් නැතිවීමක් මාර්ගයක් තේරුම් ගන්න ස්වභාවයක් වෙන කිසි ආගමක කිසි ශ්‍රමණේ බ්‍රාහ්මණෙක් ගාව නැහැ කියලා තේරුම් ගන්න තරම් ශක්තියක් නැහැ. ඒක අර ඔක්කොම සමාන කරන්නේ. ආනිකයි. ඒ වගේම පින්වත් මහණේ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදිහට නෝනින් හිතනවා කියනවා. ආර්ය සත්‍ය අවබෝධය කරා යන පුද්ගලය තුළ, ඒ කියන්නේ දිට්ඨි සම්පන්න පුද්ගලය තුළ යම් ආකාරයක ධර්මතාව පිළිట్లా තියෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ධර්මතා දෙකක් ගැන විස්තර කරනවා, බල දෙකක් ගැන විස්තර කරනවා. එහෙයි. දැන් කරුණු තුනක් මේ ඉස්සෙල්ලා විස්තර කළා. ඊළඟට ධර්මතා දෙකයි, බල දෙකයි, ඔක්කොම හතක්. එහෙමයි. ඥාන හතක් තියෙනවා. එහෙයි. ඒකින් දෙකක් ධර්මතා. එහෙමයි ස්වාමීනි. අනිත් එක බල. ධර්මතා කියලා කියන්නේ මොකද්ද? දැන් මොනවා කෙනෙක් ඉපදුනහම මැරෙනවා. ඒක ධර්මතාවය. එහෙමයි ස්වාමීනි. ජරාවටපත් වෙනවා. ධර්මතාවයක් ඒක. කියන අනිවාර්ය සිදුවෙන එකක් ඒක. එහෙයි. න්‍යාය ධර්මයක්. ඔව්. පින්වත් මහණේ ආර්ය සත්‍ය අවබෝධය කරගෙන දිට්ඨි සම්පන්න පුද්ගලයා යම් ආකාරයක ධර්මතාවයක පිහිටලා තියෙනවා නම්
මා තුලත් තිබුත් ධර්මතාවයක් පිළිලා තියෙනවද කියලා මෙයා බලනවා කියනවා. එහෙමයි මේ බුද්ධ ශාසනයේ ඉන්න සෝතාපන්න ශ්‍රාවකය තුල යම් ධර්මතාවයක් තියෙනවා. මෙයා බලනවා මේ ධර්මතාවය තුල මා තුලත් තියෙනවද කියලා. මොකක්ද ධර්මතාවය? ආරි සත්‍ය අවබෝධය කරගෙන පුද්ගලයා තුළ පිහිටලා තියෙන ධර්මතාවය මොකක්ද? මොන වගේ දෙයක්ද පින්වත් මහන්නේ? ආරි සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයාගේ ධර්මතාවය මෙන්න මෙහිමයි කියනවා. මොකක්ද ධර්මතාවය? යම් කිසි වරදක් වෙනවා කියන කයින් වචනේ. කයින් වචනේ මකරයාගේ අඩුපාඩුවක් වෙනවා. එහෙමයි. ඊට පස්සේ ඒකේ වරදින් නිදහස් වෙන ක්‍රමේ බුද්ධ ශාසනයෙන් එයා අහලා තියෙනවා කියනවා. ස්වාමීන්. ඒ වරදින් අත්මිදීමක් පෙනෙනවා නම් එමුදු වරදකට පත් වෙනවා කියනවා. ඔහු වහා ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ හෝ බුද්ධිමත් සබ්‍රහ්මචාරින් වහන්සේලා ඉදිරියේ හෝ ඒ වරද පවසනවා කියලා කියනවා. එහෙමයි. අන්න එතනයි වැදගත්කම. ඒ වරද පවසනවා කියනවා. එහෙමයි. විවෘත වෙනවා කියනවා. නිවැරදි බව මතු කර ගන්නවා කියනවා. ඒ විදිහට ඒ වරද පවසලා විවෘත කළ නිවැරදි බව පවසලා ආයෙමත් සංවර බවට පත් වෙනවා කියනවා. එහෙමයි. ආන බලන්න දැන. ආයෙ සංවර බවට පත් වෙනවා කියනවා. ඒක මේක මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකෙක් ධර්මතාවයක් ඒක. මොකද වරදක් වෙනවා. වරදින් නැගී සිටින විදියට එයා දැනගන්න බුද්ධ ශාසනයේ. එතකොට මේ වරදින් එයා ඉක්මනින්ම නැගී සිටිනවා කියනවා. එහෙමයි. හංගෝගෙන ඉන්න බෑ කියනවා එයාට. ඒක ආර්ය ශ්‍රාවකයෙකුගේ තියෙන ධර්මතාවයක් ඒක. එහෙමයි ස්වාමීන්. ආර්ය භූමියට පත් වෙන්න කැමති කෙනා මොකද්ද? මේ ධර්මතාවය දිනු කරන්න ඕනේ. ඒක මේ වගේ දෙයක් කියනවා. පුංචි ලදරුවෙක් ඉන්නවා කියනවා. උඩුකුරුව නිදන පුංචි ලදරුවෙක් කියනවා. ඉතින් මේ දරුවා අතින් හරි පයින් හරි ගිනි අඟුරක් අල්ලනකොට වහා මාපහු අත මේ ඇදලා ගන්නේ යම්සේද? ওই විදිහට තමයි කියන පින්වත් මහන්නේ. ඔය ස්වභාවයමයි කියන ආරි සත්‍ය අවබෝධය කරගෙන පුද්ගලයා තුළ තිබෙන්නේ යම් ආකාරයක වරදින් නැගී සිටීමක් පෙනී නම් එබඳු වරදකට කෙනෙක් පත් වෙනවා කියන. ඔහු වහාම ශාස්ත්‍රුන් වහන්සේ වූ බුද්ධිමත් සබ්‍රහ්මචාරින් වහන්සේලා ඉදිරියේ වරද පවසලා විවෘත බවට පත් වෙලා නිවැරදි බවට පත් වෙනවා කියනවා. එහෙමයි ස්වාමීන්. ඒ විදිහට වරද පවසලා විවෘත බවට පත් වෙලා නිවැරදි බව මතු කරගෙන ආයෙමත් සංවර බවට පැමිණෙනවා කියනවා. එතකොට ඔහු මෙහෙම දැනගන්නවා කියනවා ආරි සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයා තුළ යම් බදු ස්වභාවයකින් ධර්මතාවයකින් යුක්තද ඒ ධර්මතාවය මා තුලත් තියෙනවා කියලා දැනගන්නවා කියනවා. එහෙමයි. දැනගන්නව නම් මේක පෘථග්ජනයන්ට සාධාරණ වූ ආර්ය වූ ලෝකෝත්තර හතරවෙනි ඥානය කියලා කියන්නේ මේකටයි කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් බලන්න මේක වරදක් වුණාම බුද්ධ ශාසනයක් තුළ වරදින් නැගී සිටිනවා කියලා කියන්නේ පෘථග්ජන ස්වභාව ඉක්මවා ගිය එක. වරද තුලම ඉන්නවා කියලා කියන්නේ පෘථග්ජන බව. එහෙමයි ස්වාමීනි. වරදින් නැගී සිටින ස්වභාවය සමේ විවෘත වෙලා වරදින් නැගී සිටින ස්වභාවයම පෘථග්ජන ස්වභාව ඉක්මවා යන බව. එහෙමයි. වරදින් නැගී සිටීම කුමක්ද? පෘථග්ජන බව ඉක්මවා යනවා මේ මොහොතේ. එහෙයි ස්වාමීනි. ලේසි නෑ. එහෙනම් දැන් තේරුම් ගන්න හිතක් ඇතුලේ තියෙන මේ පෘථග්ජන බවට අපේ හිත බැඳලා තියෙන්නේ. නැද්ද බලන්න? පෘථග්ජන බවට හිත ගැට ගහලා තියෙන්නේ. එහෙමයි. වැරදි වෙනවා විවෘත වෙන්න හිතෙන්නේ. වැරදි වෙනවා විවෘත වෙන්න හිතෙන්නේ. ඒක තමයි පෘථග්ජන භවයේ ගැට ගැහුණු ස්වභාවය කියලා කියන්නේ. එහෙමයි. හැබැයි අර වරදක් වුණාට පස්සේ විවෘත වෙලා සංවරයට එන හිතනවා කියන්නේම අර පෘථග්ජන භව ගලවලා දානවා. ස්වාමීනි මේ පිණිස අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. පුරුදු පුහුණු වෙන්න ඕනේ. එහෙමයි. පෘථග්ජන භව ගලව ඉන්න ඕනේ හැමතිස්සෙම. එහෙයි ස්වාමීනි. පෘථග්ජන භව ගලව ඉන්න ඕනේ. වරදක් වුණත් විවෘත වෙලා. විවෘත වෙන. එහෙමයි ස්වාමීනි. පෘථග්ජන භව ගලව ඉන්න ඕනේ. එහෙයි. එතකොට ඊළඟට කාරණේ විදිහට බුදුරජාණන් දේශනා කළා පින්වත් මහන්නේ මේ ආර්ය ශ්‍රාවකය මේ විදිහට නෝනින් මුසනවා කියනවා. කොහොමද? යම් ආකාරයක ස්වභාවයකින් ආර්ය සත්‍ය කරා යන පුද්ගලයා සමන්විත නම් ඒ බුදු ධර්මතාවයක් මාතුර තියෙනවද? එහෙමයි. පින්වත් මහන්නේ කොයි ආකාරයක ධර්මතාවයක්ද? ආර්ය සත්‍ය අවබෝධ කරන පුද්ගලයා සමන්විත වෙන්නේ පින්වත් මහන්නේ මේකත් ආර්ය සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයාගේ ස්වභාවයක් කියනවා. සබ්‍රහ්මචාරීන් වහන්සේට අවශ්‍ය කරන කුදු මහත් කටයුතු සිද්ධ වෙනවා. පැවිදි පින්කම් වෙනවා, උපසම්පදා පින්කම් වෙනවා, ඒතර දාන මාන කටයුතු වෙන කටයුතු සිද්ධ වෙනවා සංඝයාගේ. එහෙමයි. සංඝ කර්ම සිද්ධ වෙනවා. එහෙයි. ඒ කටයුතු සිද්ධ වෙනවා කියනවා. ඒ වෙලාවට ඔහු එකට මැදිහත් වෙනවා කියනවා.
මැදිහත් වෙනවා ඒකට. ඒක ධර්මතාවයක් එතකොට. එහෙමයි ස්වාමීනි. හරි බුදුමයි ඒක නේද? එහෙයි. ඒ වෙලාවට ඔහු මැදිහත් වෙනවා. එසේ නමුත් ඔහු තුළ සිල්වත් බව දියුණු කර ගැනීමට, සමාධිය දියුණු කර ගැනීමට ඊටා තියුණු අපේක්ෂාවක් තියෙනවා කියලා. එහෙමයි. තියුණු අපේක්ෂාවක් තියෙනවා කියලා. පින්වත් මහන්නේ ඒක මේ වගේ එකක්. අලුත් පැටවෙක් වැදූ වෙල දෙන තනකොළත් කමින් වසු පැටියක් බලා ගන්නවා වගේ කතා වැඩක් කියනවා මේක. එහෙමයි ස්වාමීනි. අලුත දැන් වසු පැටියෙක් බොන්න පස්සේ තනකොළ වැස්සි විතරක් මේ වැස්සි මේ තනකොළ විතර කකා ඉන්නේ නැහැ එතකොට. එහෙමයි. පැටියට හැමතිස්සෙම අවධානය තියෙනවා. පැටිය විතර බල බලා ඉන්නේ නැහැ. මොකද කිරි තියෙන්නේ බෑ. එහෙමයි. තනකොළත් කනවා කියන. එහෙයි. ඒක තමයි මොලේ කලඳක් තියෙන වැස්සිගේ හැටි. එහෙයි ස්වාමීනි. ඒ වගේ තමයි කියන ආර්ය ශ්‍රාවකය. සංඝයාගේ බුද්ධ ශාසනයේ කටයුතු යෙදෙනකොට කරාරින්නේ අය. එහෙමයි. ඒ පෘථජන ස්වභාවය ඉක්මවා ගිය එක නෙමෙයි. කරාරින එක පෘථජන බව. එහෙමයි. සමහර අය ඉන්නවා සමහර විහාරස්ථාන වලට සම්බන්ධලා කටයුතු කරනවා. බණ පොඩ්ඩ අහන විතර හිමින් තාලයා එක් කරගන්නේ. එහෙයි ස්වාමීනි. තමන්ගේ වැඩේ කරගන්න විතර. එක්ක 7,000 දානේ අවුරුද්ද දානේ එච්චරයි. ආයි පැත්ත බලන්නේ. පෘථජන බව. එහෙමයි ස්වාමීනි. පෘථජන බව ඉක්මවා යන්නේ. කීයක් හරි දෙන්න මූණ මුල් වෙනවා. පෘථජන බව. එහෙයි. තමන්ටල පිළිසරණ ලැබෙන තැනට අනිත් පැත්තට බලන්නේ. පෘථජන භාවය. ආරි භූමිය කියලා කියන්නේ හරි පුදුමයි තුන පෘථජන බව ගලවලා දානවා කියන එක. මේකත් තව පෘථජන බව ගලවලා දාන කාරණාවක්. එහෙමයි ස්වාමීනි. පුදුමහත් කටයුතු වෙනකොට හොයලා බලලා කරනවා. හැබැයි අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥාව වඩන තියුණු අපේක්ෂාවක් තියෙනවා. ඒව කරන අතරේ එයාගේ වචනේ සංවර කරගන්න අනිත් එක්කෙනාට බැන ගරා කෝ අනිත් අය ආවේ නැහැ. කෝ අනිත් අය කට්ටි අඩුවෙන් සල්ලි දීලා තියෙන්නේ. අපි තමයි හැමදාම දෙන්නේ. ඔය අඬෝ වැඩියා මොකක්වත් නැහැ. ඒ අඬෝ වැඩියා ඔක්කොම තියෙන පුතජන බවත් එක්ක. එහෙමයි. අර යාවද මෙයා ආවද යා අඩුවෙන් කළාද වැඩියෙන් කළාද ආවක මං ගියා නේද? එයාට විශේෂ සැලකිලි. එහෙමයි. ඊළඟට අපි විතර හැමදාම දෙන්නේ. ඒ ඔක්කොම කතන්දර තියෙන්නේ පුතජන බවත් එක්ක. එහෙමයි ස්වාමීනි. ආරි භූමියට එනකොට පුතජන බව ගලවල් දානකොට අර කතාව ඔක්කොම සිඳෙන්න පටන් ගන්නවා. අර කතාව ඔක්කොම සිඳෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ පුතජන බව ගලවන්න විශාල මහන්සියක් දරන්න ඕන අපේ ජීවිතේ අපි. එහෙමයි. ඊළඟට කියනවා මේ දැන් ඔය මේ ආර්ය ශ්‍රාවකගේ නෝනින් සලකලා බලනවා කියනවා. ඊ ධර්මතාවය තමන් ගාව තියෙනවද කියලා බලනවා කියනවා. බුද්ධ ශාසනේ සංඝයාගේ කටයුතු වෙනකොට තමන්ට හිත නැමෙන්න ඕන ඒක නිරායාසයෙන්. එහෙමයි. ඒ නිරායාසයෙන් හිත යනවා කියලා කියන්නේ අර පුතජන භාවයේ ඉක්මවා ගියපු හිතේ හැටි ඒක. එහෙමයි. එයාට ඉන්න බෑ එහෙම. එහෙයි. ගියත් ඊට පස්සේ විවේචන නැහැ, චෝදනා නැහැ, රැවිලි නැහැ, ගිරවිලි නැහැ. ඊට පස්සේ නිලතල වලින් පිම්බිලි නැහැ. එහෙමයි. මොකද වෙන්නේ? එහෙයි. එයාගේ සේවය කරනවා. එහෙයි. ස්වාමීනි දැන් සාමාන්‍ය ජීවිතයේ පිරිස කටයුතු කරද්දී යහපත් වැඩ සමහර විට සංවිධානය කරගන්න. නමුත් අර බොහෝ දෙනාගේ හිත රිදවෙන වචන බොහෝ ඒ පුතජන බව. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ධර්මතාවය නෙමෙයි තියෙන්නේ. එහෙමයි. ඒක කියන්නේ ඒ කරන්න යන අදි සීල, ඒ කියන්නේ කය වචනේ හොඳ দমনය කරගෙන, එහෙමයි. ආදි ප්‍රඥා, ආදි සමාධියට හැමතිස්සෙම හිත පිහිටලා තියෙනවා. ඒව නෑ එතකොට. එහෙමයි. දැන් අහන්නකෝ දැන් විසාකාව ගැන ඔහොම ආරංචියක් තිබුණා කියලා. එහෙමයි ස්වාමීනි. අනේ පිරිසිතුමා ගැන ඔහොම ආරංචියක් තිබුණා කියලා. ආරංචියක් තියෙනවද? අපි තමයි හැමතිස්සෙම දෙන්නේ. අපි තමයි හොයලා බලන්නේ. ඒ නිසා අපිට තමයි මූලිකත්ව දෙන්න ඕන. ඒ නිසා මේ කමිටුව අපිට තමයි ප්‍රධානත්ව දෙන්න ඕන. ඕක තියෙනවද? අරුබුද නෑනේ. එහෙයි ස්වාමීනි. මොකද මේ පුතජන භාවය තුල තමයි අර ඔක්කොම අරුබුද තියෙන්නේ. එහෙයි. හටගන්නේ. ඊට පස්සේ කියනවා පින්වත් මහණේ ඔන්න ඔය විදිහටම ඕක ආරි සත්‍ය අවබෝධ කරගෙන පුද්ගලයා තුළ පිහිටන ස්වභාවය සබ්‍රහ්මචාරීන් වහන්සේට කුදුමහත් අවශ්‍යතාවය ඇති වෙනවා නම් ඒව ඉෂ්ට කරලා දෙන්න ඔහු මැදිහත් වෙනවා. ඔහු එසේ නමුත් ඔහු තුළ අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා දියුණු කරගන්නට තියුණු අපේක්ෂාවක් තියෙනවා කියන ධර්මතාවයක් මේක. එහෙමයි. දැන් මේ ධර්මතාවට එන්නේ කවුද? ආර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන කියලා ආකල්ප සම්පatti හිත ඇතුළේ පළපදියම් කරගත්තු කෙනා ඊට සාරාණීය කරුණු පහෙත් පිළිතලා යනකොට තමයි මේ කියන දේවල් ටික ටික ඇති වෙන පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. ඒතර මෛත්‍රියට කොච්චර බලපෑවද? ආකල්ප සම්පatti කොච්චර බලපෑවද යට? එහෙමයි.
ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන 6 වෙනි කාරණේ විදිහට පින්වත් මහණෙනි ආර්ය ශ්‍රාවකයා මේ විදිහට නුවණින් විමසනවා. කොහොමද? ආරි සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයා යම් ආකාරයක බලයකින් යුක්ත නම් මමත් එවැනි බලයකින් යුක්ත කෙනෙක්ද කියලා. එහෙමයි. මේක බල දෙකක් එතකොට මේ. අරක ධර්මතා දෙකක්. එහෙමයි. දැන් බලය කියලා කියන්නේ අපි මෙතන ස්විච් එක දානකොටම හරිය බල්බ් එක පත් වෙනවනේ. බලයේ ස්වභාවයකනේ. එන ශනිකව ඇති වෙන දෙයක් මේක නේ කතා කරන්නේ. ශනිකව කියලා කියන්නේ හිත ප්‍රමාද නැහැ මේකට. ඇති වෙන්නේ. උපදින්න ප්‍රමාද නැහැ. ආරි සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයා කොයි ආකාරයේ බලයකින් යුක්තද පින්වත් මහන්නේ? ආරි සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයා මෙන්න මේ බලයකින් යුක්තයි. මොකක්ද? තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය දේශනා කරද්දී ඒ ධර්ම විනය අර්ථ අවබෝධ කිරීමට නුවණ පිහිටුවාගෙන ඉන්නවා කියන. ඒක පුතඥ භාවය ඉක්මවන ලස්සන කාරණාවක් ඒක. එහෙමයි සර්. ඔහි ඈනුන් ඇරෑර බුදියගෙන මේ ආරම්මණම් කර කර විකාර කර කර එහෙම නැහැ. නුවණ පිහිටුවාගෙන මෙතන කියන මුළු සිතම යොමු කරගෙන මොකද කරන්නේ ධර්ම විනය ඇහෙද්දී ඒ ධර්ම විනය අර්ථ අවබෝධ කරගන්න කියලා නුවණ පිහිටුවගෙන මුළු සිතම යොමු කරගෙන තමන්ගේ සවන් යුග ඒක නතු කරගෙන ඉන්න කුසලතාවයක් හදනවද? ඒක පුතඥ ස්වභාවයක් වාගේ එක. එහෙමයි ස්වාමීනි. ඒතර උන් මෙහෙම දැනගන්නවා කියන ආරි සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයා යම් බලයකින් යුක්තද අනේ මංගාවත් මේක තියෙනවා නේ කියලා. එහෙයි. ඒතර මේ බුදුරජාණන් වහන්සේ වදාළ අනුශාසනාව ඇහෙනකොට නුවණ පිහිටුවාගෙන මුළු හිතම යොමු කරගෙන එහෙනම් මේ සවන් යුගයි පිහිටුවාගෙන මං අහගෙන ඉන්නවනේ මාගාවේ ධර්මතාවය තියෙනවා නේ කියලා දැනගන්නවා කියන. දැන ගැනීම මොකක්ද? පුතඥ භාවය ඉක්මවා ගියපු පුතඥයන්ට සාධාරණ නෝ ආර්ය ලෝකෝත්තර 6 වෙනි ඥානය කියන්නේ මේකටයි කියනවා. එහෙමයි ස්වාමීනි. එනම් පුතඥයන්ට සාධාරණ නොවන කාරණා. පුතඥ බව ඉක්මවා යන කාරණා. එහෙමයි. ඊළඟ කාරණේ ඒතර අපිට තේරෙනවා මේ එහෙනම් මේ කාරණේ හදනවා කියලා කියන්නේ මොකද්ද? පුතඥ භාවය තමයි ගලව ඉන්නකොට. ලේසි නෑ මේක කරන්න. මම කල්පනා කරලා හිතුවා මේ ධර්ම දාන දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයට මේ අනුග්‍රහ කරන්නේ කොහොමද මේ? පුතඥ භාවය ඉක්මවා යන්න කරන අනුග්‍රහයක් නේ. එහෙමයි ස්වාමීනි. හරි ලස්සන අර්ථයක් ඒක නේ. එහෙමයි. ඒතර පුතඥ ස්වභාවය ඉක්මවා යනවා කියන එක මේ ලෝකෙ අති දුෂ්කර දෙයක්. අති දුෂ්කර මේ දෙයට උපකාර කරද්දී සංසාරෙ මොකද වෙන්නේ Tamanට? පුතඥ භවයේ ඇලිලා ඉන්නකොට ගැලිලා ඉන්නකොට Tamanට ඒකට නිදහස් කරන්න අනුග්‍රහ කරන්න මේ පින. එහෙමයි ස්වාමීනි. මේක නේද දුර්ලභ පිනක් එතකොට. එහෙයි. ඒතර වෙන දෙයකින් මේක වෙන්නේ නැහැ ඒක. එහෙමයි ස්වාමීනි. වෙන දෙයකින් මේක කරන්න අමාරුයි. එහෙයි. හරි ආශ්චර්ය දෙයක් ආශ්චර්ය පින්කම පුතඥ ස්වභාවය ඉක්මව යන කැමැති කට්ටිය කරගන්න ඕන පින්ක. ධර්මය දන් දෙන එකම ධර්මයේ දන් දෙන එක. එහෙමයි ස්වාමී. හරි පුදුමයි ඒක. එහෙයි. තමනුත් මනාකොට ධර්ම ශ්‍රවණය කරමින් දෙව් මිනිස් ලෝකයට ධර්ම දාන දෙන්න ඕන. තමන්ට එතකොට හැමතිස්සෙම සසරේ අර පුතඥ බව ඉක්මවා යන අර ගුණ සම්පatti පිටිපස්සෙන් හඹාගෙන එනවා. යන තැන හඹාගෙන එනවා. එහෙමයි. දැන් බලන්න මම මේ කල්පනා කළා මේ පංචවගී භික්ෂුන් වහන්සේ බොහෝතන දාලා ගියා. දාලා ගියත් ආයෙ හොයාගෙන ගියා. එහෙමයි ස්වාමීනි. සසරි පින. එහෙයි. සසරි පින. ඒ කියන්නේ දාලා ගියත් හොයාගෙන යන්න එයාගේ පිනක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. හැම කෙනාම හොයාගෙන යන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේලා. එහෙයි. එයාගේ පුණ්‍ය සම්පත්තියක් තියෙනවා හොයාගෙන යන්න. ඊළඟට විස්තර කරන ඒ වගේම පින්වත් මහණේ ආර්ය ශ්‍රාවකේ මේ විදිහට නෝනින් සලකනවා. මොකද්ද? යම් ආකාරයක බලයකින් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුද්ගලයා යුක්ත නම් ඒ වගේ කරුණකින් මමත් යුක්තද කියලා තව බලයක් තියෙනවා කියන මොකද්ද? පින්වත් මහණේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුද්ගලයා කොයි විදිහේ බලයකින්ද යුක්ත වෙන්නේ? පින්වත් මහණේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුද්ගලයාගේ බලය මෙන්න මේකයි. තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනය දේශනා කරනකොට ඒකේ අර්ථය වහා තේරුම් ගන්නවා කියන. එහෙමයි. වහා තේරෙනවා කියන. ධර්මාස්වාදයක් ලබනවා කියන. ධර්මය හා එක්කුණු පිනා යාමක් ඇති වෙනවා කියන යාට. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. ධර්මයෙන් විශාල ආනන්දනීය ආස්වාදයක්. උදාර සතුටක් උපදිනවා කියන. ඒක ආර්ය ශ්‍රාවකයෙක්ගේ බලයක් කියන එක. එහෙමයි ස්වාමීනි. බලයක් කියන එක. ඒතර මේ බලය උපදින්නේ කොහොමද? ධර්ම දේශනාවෙන්. එහෙයි.
හරි පුදුමයි මේ ධර්ම දේශනාව. ඒතර බලන්න ධර්ම දේශනාවක් හිඳීමින් තමයි මේ බලය කෙනෙක් හිතේ උපදවන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ධර්ම දේශනාව දෙන පිරිස මේකට නේද අනුග්‍රහ කරන්නේ. එහෙමයි. බුදුරජාණන් දේශනා කරන එතකොට මෙහෙම දැනගන්නවා කියනවා ආරි සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයා යම් බලයකින් යුක්ත කෙනෙක්ද පින්වත් මහන්නේ ආරි සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයාගේ බලය මෙන්න මේකයි මේ ඒ වගේ බලයකින් මේ බලේ මා තුලත් තියෙනවා කියලා දැනගන්නවා කියලා. එහෙමයි. මොකක්ද බලය? මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්ම විනය දේශනා කරද්දී අහන් ඉද්දී බහා තේරුම් ගන්නවා. තේරුම් ගන්න ස්වභාවයත් ඒකින් පිනා යන ස්වභාවය. එහෙමයි. තේරුම් ගන්න ස්වභාවයත් පිනා යන ස්වභාවය. ඒක බුදුරජාණන් දේශනා කරන පින්වත් මහන්නේ ඒක පෘථග්ජනයන්ට සාධාරණ නොවූ ආර්ය වූ ලෝකෝත්තර හත්වෙනි ඥානය කියනවා. එහෙමයි. ආර්ය වූ ලෝකෝත්තර හත්වෙනි ඥානය. පින්වත් මහන්නේ ඔය අංග 7න් යුක්ත ආර්ය ශ්‍රාවකයාගේ ධර්මතාවත් සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කිරීම පිණිසමයි මනාකොට සකස් වෙලා තියෙන්නේ කියන. එහෙනම් මේ අංග 7න් යුක්ත ආර්ය ශ්‍රාවකයාගේ මේ ධර්මතාව ටික කොමකටද පිළිලා තියෙන්නේ? එහෙමයි. සෝතාපට්ටි ඵලයට තමයි ලං කරන්නේ. එහෙයි. පින්වත් මහන්නේ ඔය විදිහට ධර්මතා 7න් ආර්ය ශ්‍රාවකයා යුක්ත නම් එයා සෝතාපට්ටි ඵලයෙන් යුක්තයි කියන. එහෙමයි. එතකොට බලන්න මේ ධර්මතා ටික යම් කිසි කෙනෙක් පුරුදු කරනවා නම් එයා සෝතාපට්ටි ඵල මග තමයි සාක්ෂි මේ පුරුදු කරේ. ඒතර මේ ධර්ම ශ්‍රවණය එතකොට බලන්නේ ධර්මයෙන් අර්ථ තේරුම් ගන්න මහන්සි ගන්න එක ඊළඟට ඒකින් පිනා යන බව. එහෙමයි. මේ ඔක්කොම ධර්ම ශ්‍රවණයත් එක්කනේ සම්බන්ධ. එහෙමයි. ඊළඟට කුදු මහත් කටයුතු වෙනකොට හොයලා බලන ස්වභාවය. එහෙයි. ඊළඟ කාරණේක මැද මේ තමන්ට වරදක් වුණොත් ඒක නැගී සිටින මානසිකත්වයේ කොට නැගීම ඔක්කොම පෘථග්ජන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා සම්මා දිට්ඨියට ඩිංග කිට්ටු කරන කාරණා. උඩින් එකයි යටින් එකයි රැවටිලි මායා වංචා ඔක්කොම සිඳ බිඳලා දානවා එතකොට මේක. එහෙයි ස්වාමීනි. ඒක තමයි පෘථග්ජන භාවය ඉක්මවා යනකොට සිදුවෙන දෙයක් ඒක. එහෙමයි. උඩින් ඒව නෑ එතකොට යාගේ ජීවිතේ. ඒ වංචනික ජීවිතේ නෑ. ඍජු ජීවිතයක් තියෙන යාගේ. එහෙමයි. හරි පුදුමයි ඒක. ඒතර මේක හැම කියන්නේ බුද්ධ ශාසනයක් තුල විතරමයි මේ පිවිතුරු බව තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඍජු බව මේ ඒ වගේම මේ ඒ වඩාත් ඍජු වෙන ස්වභාවය ඒ ඔක්කොම නිර්මාණය වෙන පටන් ගන්න බුද්ධ ශාසනයක් තුළ. එහෙමයි ස්වාමීනි. මේක ඩිංග වර්ධනය යන එකක් මේක. එහෙයි. ඉතින් අර ගුණ සම්පත් සසරේ වඩපුවාට වේගෙන් මේව ඇති වෙනවා. එහෙම නැති කට්ටියගේ මේක ටික ටික ඇති වෙන මේක ටික ටික නමුත් මේක ඇති කරගන්න මහන්සි ගන්න ඕන ආයාසයෙන් හරි. එහෙමයි. එතකොට මේ ස්වභාවයන් මොකද? ආරි භූමියට පත් කරන විශේෂ ඥානය, ලෝකෝත්තර ඥානය. පුතඥ ස්වභාව ඉක්මවා යන ලෝකෝත්තර ඥාන 7ක් මේ තියෙන එතකොට. එහෙමයි. පුතඥ ස්වභාව ඉක්මවා යන ලෝකෝත්තර ඥාන 7ක්. ඒතර මේ පුතඥ ස්වභාවය ඉක්මවා යන මේ ලෝකෝත්තර ඥාන තුල අපිට දැන් මේවා අපේ ජීවිතේ ටික ටික පුරුදු කරන්න පුළුවන් දේවල්. බුද්ධ ශාසනයේ සංඝයාගේ දේවල් හොයලා බලලා කරන්න පුරුදු වෙන එක. එහෙමයි ස්වාමී. වරදක් වුණොත් නැගී සිටින බව. ධර්මයෙන් අර්ථ විමසමින් තේරුම් ගනිමින් ධර්මයෙන් සතුටක් ලබන්න පුරුදු වෙන එක. එහෙමයි. ඊළඟට තමයි යා මේ කන්‍යුමාගෙන සිත් යොමු කරගෙන බණ අහන්න පුරුදු වෙන එක. ඒතර මේ පුතඥ ස්වභාවයේ සිඳලා බිඳලා දාන ලස්සන ගුණ ධර්ම අපේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනයේ මිස්සිරව පිළිහිටන සතර පායේ නිදහස් කරන ලස්සන ගුණ ධර්මය. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මා ආශිර්වාද කරනවා. මේ පෘථග්ජන ස්වභාව ඉක්මවා යන මේ සුන්දර ආර්ය බවට පමුණවන මේ ලෝකෝත්තර මේ ගුණ ධර්මයන් තුළ පිහිටලා සසර දුකින් ඈතර වෙන්න මේ පින්වත් සියලු දෙනාටම දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අද දවසේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පවසා වදාලා පෘථග්ජන භාවයේ ඉක්මවා යන භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල පාරිශුද්ධ බුද්ධ වචනේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන්නටයි වෙලා උදා වී තිබෙන්නේ. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත්
සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින දහම් කැටපොත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ කැල්ගරි නගරයේ පදිංචි පින්වත් සුසිලා ජයවර්ධන මහත්මිය සහ රංජිත් ජයවර්ධන පින්වත් මහත්මයා ඇතුළු පවුලේ සිළු දෙනා එක රාශී වෙලා ඉතින් මේ රැස් කරගත්තු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, ඒ වගේම සතරවරන් රජදරුවන්, සිම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනය හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. බොහෝ කල සම්බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය ජේ.ඒ. සෝමාවතී මෑණියන්ට, ජේමිස් අත්තනායක පියාණන්ට, මල්ලිකා විජේරත්න මෑණියන්ට, ඒ වගේම සෝමපාල ජයවර්ධන පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය කැනඩාවේ කැල්ගරි නගරයේ පදිංචි පින්වත් සුසිලා ජයවර්ධන මාතාවට, රංජිත් ජයවර්ධන පින්වත් පියාණන්ටත්, ඒ වගේම තමයි මේ පින්වතුන්ගේ පවුලේ සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු කැනඩාවේ කැල්ගරි නගරයේ පදිංචි පින්වත් සුසිලා ජයවර්ධන මහත්මිය සහ පින්වත් රංජිත් ජයවර්ධන මහත්මයා ඇතුළු පවුලේ පිනැති හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්න ඔබටත් අවස්ථාව තිබෙනවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපේ තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් ආපදා සම්පන්න කාලවකවානුව තුළ තුනුරුවන පාමුලටම පැමිණ දුර්ලභ මනුස්ස ජීවිතය ධර්මයෙන් අර්ථවත් කරගන්න හැම දිනාටම පින් පිරේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නේ. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.